කවුරුත් මාත් සමගම කියමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මාර්ගය ගැන කියා දීලා අපව පැවිදි කරන්ට යෙදුණු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ බොහොම ගැඹුරු එකක්, ගම්භීර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හොඳට නුවණින් විමසන්ට ඕන එකක්. නුවණින් විමසා ඒ අර්ථය අවබෝධ කරගෙන ජීවිතේ තෝරා බේර ගන්න ඕනේ දහමක්. අපි දන්නවා මේ ලෝකේ සමහර දේවල් තියෙනවා දුරට දැනෙන්නේ, දුරට පේන්නේ නැති දේවල් තියෙනවා. උදාහරණයක් කිව්වොත් ඔයගොල්ලෝ හිතන්න හොඳට මධ්‍යාහන වේලාවක ගිනි අවුවට රත් වෙච්ච යකඩයක් තියෙනවා කියලා. සාමාන්‍ය මේ අත්දැකීම ගොඩක් අයට ඇති. ඒ තමයි මේ රේල් පාර ගත්තොත්. එතකොට මේ රේල් පාරේ යකඩ පීලි ගිනි අවුවට මොකද වෙන්නේ? හොඳට රත් වෙනවා. හැබැයි ඈත ඉන්න කෙනෙකුට ඒ යකඩි රත් වෙලාය කියලා පේන්නේ, දකින්න බෑ. ඈතට එහෙම දැනෙන්නෙත් නෑ. හැබැයි අපි නිකමට හරි ඒ රේල් පාරේ තියෙන යකඩ පීල්ල ගාවට ගිහිල්ලා වැරදිලා හරි යකඩ පීල්ල උඩ වාඩි වුණොත් මොකද වෙන්නේ? අර යකඩ පීල්ල අවුවට රත් වෙලානේ තියෙන්නේ. එතකොට තමයි දෙලොව රත් වෙන්නේ. උඩ ගිහිල්ලා බිම වැටෙනවා. දැන් බලන්න ඒ යකඩි රත් වෙච්ච බව අපිට දුරට පෙවුන්නේ, දුරට දැවුනෙත් නෑ. හැබැයි පාරට ගිහිල්ලා ඒ රේල් පාරේ තියෙන යකඩ පීල්ල ඇල්ලුවොත්, ඒක උඩ වාඩි වුණොත් අපිට දැනෙනවා අර ගිනි අවුවට යකඩ පීල්ල රත් වෙලායි තිබුණේ කියලා. එතකොට රස්නේ, ඒ යකඩි තුල තිබුණ රස්නේ අපිට දුරට පෙවුනෙත් නෑ. අපිට දුරට දැනගන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. හැබැයි ළඟට ගිහිල්ලා අල්ලලා කරලා බලද්දී ඒ රස්නේ අපිට දැවුණා. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ ලෝකේ සමහර දේවල් තියෙනවා අපිට බැලූ බැල්මට වටහා ගන්න බෑ. ඒ වගේම තමයි ඒක එහෙම තේරුම් ගන්න පුළුවන්කමකුත් නෑ. නමුත් ප්‍රඥාව කියන හස්තය යොමු කරලා හොඳට නුවණින් විමසුවොත්, නුවණින් වටහා ගත්තොත්, එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා සමහර මේ ලෝකයේ තියෙන සත්‍යයන් දැනගන්න. මේ අද කියා දෙන කාරණෙත් අන්න ඒ වගේ එකක්. අන්න ඒ වගේ කාරණයක්.
පින්නතුනි අද මේ කියා දෙන්න යන දේශනාව සම්පූර්ණ දේශනාව කියා දෙන්න අපි අදහස් කරන්නේ නෑ. හේතුව මේ අංගුත්තර නිකාය 4 කියන පොත් වහන්සේ තුල මහා වර්ගයට අයිති මේ චක්ක නිපාතයට අයිති මේ දේශනාව ඒ කාරණා පැහැදිලි කරන්නට ගියොත් සෑහෙන කාල වේලාවක් අරගෙන බොහොම ප්‍රවේශමට තෝරලා බේරලා දෙන්න තියෙන කාරණා ගොඩක් තියෙන. මේ දේශනාව සමහර විට ඔබ අහලත් ඇති. කියවලත් ඇති. නමුත් මේ දේශනාව අපි ඉගෙන ගන්න එක වටිනවා. ඉතින් මේ දේශනාවේ කියවෙනවා කාමය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, ආශ්‍රව ගැන, කර්මය ගැන. එතන මෙන්න මේ කාරණා ගැන තමයි විග්‍රහ වෙන්නේ. නමුත් මේ සූත්‍ර දේශනාවේ අපි මේ අද දවසේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ කාමයන් ගැන කියා දෙන කොටස. එතකොට ඔබ අපි මේ අහලා කරලා තියෙනවට වඩා තවත් වැඩි දෙයක්, ගැඹුරු දෙයක් අපිට ඔබට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා මේ දේශනාව ඇසුරු කරගෙන. මේ දේශනාවේ නම තමයි නිබ්බේධික සූත්‍රය. මම හිතන්නේ මේ නිබ්බේධික සූත්‍රය ගැන ලියවිච්ච පොත් වහන්සේ නමකුත් තියෙනවා. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒකට වැඩි දුරටත් මේ දේශනාව ඉගෙන ගන්න ආස කැමති අයට ඒ පොතත් ලබාගෙන තව දුරටත් මේ දේශනාව ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන් මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න ආස කරන ඔබ හැම දෙනාට. දැන් මං කිව්වා මේ දේශනාව විස්තර කරන්නේ කාමය ගැන කියවෙනවා, වේදනාව, සංඥාවන් ගැන, ආශ්‍රව ගැන, කර්මය ගැන කියවෙනවා. අපි ඉතින් ඔක්කොම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේකෙන් එක්තරා ඒ වගේම දුක ගැනත් කියවෙනවා. එතකොට අද අපි ඉගෙන ගන්නේ මේ දේශනාවේ කාමයේ සම්බන්ධව ටිකක් කරුණු සහිතව අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙනවා. මෙතන කියවෙනවා පින්නතුනි මේ කාමා භික්ඛවේ වේදිතබ්බා. එතකොට කාමයන් ගැනත් හොඳට දැනගන්න ඕනි මහණෙනි කියනවා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා කාමයන් ගැන දැනගන්න ඕනි. කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. එතකොට සම්භවය කියන්නේ හට ගැනීමනේ. කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාමයන්ගේ හට ගැනීම, නිදානය කියන්නේ පසුබිම, ඒ වටපිටාව ගැනත් ඒ කාමයන් හටගන්න හේතු වෙන ඒ ගැනත් දැනගන්න ඕනි. දැන් මොනවද දේශනා කරන්නේ? කාමය ගැන දැනගන්න ඕනි. ඒ කාමයේ හට ගැනීමේ පසුබිම ගැනත් හොඳට ශ්‍රාවකයා තේරුම් ගන්න ඕනි. දැන් කරුණු දෙකක් කිව්වා. තව කීපයක් තියෙනවා. ඒ වගේම තමයි කාමානං වේමත්තතා වේදිතබ්බා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන්ගේ විවිධත්වයත් වෙනස්කනුත් හොඳට අවබෝධ කරගන්න ඕනි කියලා. ඒ වගේම තමයි කාමානං විපාකෝ වේදිතබ්බෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාමයන්ගේ විපාකත් දැනගන්න ඕනි. කාම නිරෝධෝ වේදිතබ්බෝ. කාමයන්ගේ නිරුද්ධ වීමත් දැනගන්න ඕනි. කාමයන්ගේ නිරුද්ධ වීම දැනගන්නවා පමණක් නොවේ, තව දෙයක් දැනගන්න ඕනි. ඒක නිරුද්ධ කරන මාර්ගයේ වැඩපිළිවෙල ගැනත් කොහොමද කරන්න කියලා දැනගන්න ඕනි. දැන් මෙන්න මේ කාරණා ටික තමයි අද අපි ඉගෙන ගන්න. එතන මෙන්න මේ විදිහටම මෙන්න මේ කාරණා ඔස්සේම වේදනාව, සංඥාව, ආශ්‍රව, කර්මය, ඒ වගේම තමයි දුක ගැනත් මේ මාතෘකා ඔස්සේම විස්තර වෙනවා. එතකොට කල්පනා කරලා බලන්න විනාඩි 45කින් මේවා කියා දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි මේ ඉගෙන ගන්නදී අපිට
අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන් විදිහට තෝර බේර ගන්නට ලැබුණොත් වාසනාවක්. පින්නතුනි මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක කාරණයක් ඒ තමයි කාමා භික්ඛවේ වේදිතබ්බා. පින්වත් මහණෙනි කාමයන් ගැන හොඳට දැනගන්න ඕනේ. මේ කාමයන් කියන්නේ මොකක්ද කියලා හොඳට දැනගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී හරි ලස්සන කාරණයක් පින්නතුනි. දැන් අපි සාමාන්‍යයෙන් මේ ධර්ම ඉගෙන ගන්න අම්මල තාත්තල වෙන්න පුළුවන්, ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. අපි කාමය කියලා කිව්වොත් මොනවද කාමය කියලා කියන්නේ කියලා ඕගොල්ලෝ අපි ඉක්මනට උත්තර දෙනවා. කොහොමද උත්තර දෙන්නේ? අපි කියනවා කාමය කියලා කියන්නේ ඇහැට පේන රූප, කන්ට ඇහෙන ශබ්ද, නාහිට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහසය කියලා මේවා තමයි පංචකාමයන් කියන්නේ කියලා අපි බොහෝම වික්ත විදිහට එකපාර කියන. පොඩි දරුවෝ වුණත් කියනවා. දහම් පාසල් යන දරුවෙක් වුණත් ටක් ගාලා එහෙම කියනවා. නමුත් පින්නතුනි අපි තේරුම් ගන්න ඕනේ අපි මෙහෙම ව්‍යවහාර කළාට බුදුරජාණන් වහන්සේ ඒ රූප, කන්ට ඇහෙන ශබ්ද, නාහිට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස ගැන කියන්නේ කාමයන් කියලා නෙවෙයි. කාම ගුණයන් කියලයි. එතකොට මේ ආර්ය විනී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේවල් හඳුන්වන්නේ කොහොමද? කාම ගුණ කියලා. මෙතනදි කියවෙනවා දැන් අර කාමයන් ගැන අපි හොඳට ඉගෙන ගන්න දැනගන්න ඕනි කියලා දේශනා කළානේ. පච්චිමේ භික්කවේ කාම ගුණ. මේ කාම ගුණයන් පහක් තියෙනවා. අපි ඉගෙන ගමු. ඇයි මේවට කාමයන් නොකිය කාම ගුණයන් කිව්වේ ඇයි කියලා. අපි ඉගෙන ගමු. කියනවා කාම ගුණයන් පහක් තියෙනවා. මොනවද? චක්කු විඤ්ඤේය රූපා, ඉඨා කන්තා මනාපා පිය රූපා, කාමූප සංහිතා රජනීය. චක්කු විඤ්ඤේය රූපා, ඇසේ විඥාණයෙන් දැනගන්න රූප තියෙනවා. ඇසේ විඥාණයෙන් දැනගන්න රූප තියෙනවා. කොහොමද? ඉඨා ඉෂ්ට වූ, බොහෝම කාන්ත හිත ඇද ගන්න, මනාප ප්‍රිය වූ, ඒ වගේම තමයි අපේ හිතක කාමයන් වැඩෙන්න, සිතිවිලි උපදවන්න හේතු වෙන රජනීය. රජස් කියන්නේ කෙලෙස් උපද්දවන්න හේතු වෙන විදිහේ මේ ඇස ගන්නා වූ රූප තියෙන. දැන් ඔබ බලන්න මෙතන බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණයක් කියන. මොකද්ද? චක්කු විඤ්ඤේය රූපා. ඇසේ විඥාණයෙන් දැනගන්නා වූ රූප තියෙන. එහෙනම් මේ අපි කියනවා අපිට රූප අපි කියනවා මේ අපි දැක්කා. එහෙම නැත්නම් කියනවා අපිට ඇහුණා. එහෙම නැත්නම් අපි කියනවා මට දැවුණ ගඳ සුවඳක්, මේ ගඳ සුවඳ දැවුණ කියනවා. ඊට පස්සේ දිවට අපි කියනවා රස දැවුණ කියනවා. කයට පහසක් දැවුණ කියනවා. ඒ දැක්ක ඇහුණ කියලා කියන්නේ දැනගත්තා කියන එකයි. අපි එතකොට තේරුම් ගන්න ඕනේ ඇහැට පේන්නේ නැහැ. ඇහැ කියන්නේ අපිට ඒ යමක් දැනගන්න උපකාරක වෙන එක්තරා දෙයක් විතරයි. ඒතර ඕගොල්ලෝ කල්පනා කරා වෙනවා ඇහැට පේන්නේ නැත්තම් මොකටද පේන්නේ කියලා. ඔබ වුණත් කල්පනා කරලා බලන්න මෙහෙම. ඒ තමයි අපි කල්පනා කරනවා S2 දන් දෙන්න. අපි ජීවත් වෙලා ඉද්දිම අපි කල්පනා කරනවා S2 දන් දෙන්න. අපි හිතමු එහෙම කල්පනා කරලා S පේන්නේ නැති කෙනෙකුට මේ S2 දන් දෙන්න කල්පනා කරලා වෛද්‍යවරයෙක් ලවා මොකද කරන්නේ? බොහොම ප්‍රවේශමට සල්ලි වෛද්‍යවරයෙක් ලවා මොකද කරන්නේ? මේ S2 ගලවනවා. දැන් S2 ගලෝල ඉවර වෙලා අපි අදිශීතකරණ එක
අපි දාලා තියෙනවා කියලා හිතමුකෝ මේ මං දන්න විදිහට මේ කියන්නේ. වෛද්‍ය විද්‍යාව ඒ ගැන ඉගෙන ගන්න අය ඒවා වෙන විදිය මීට වඩා හොඳට දන්න හින්දා ඒ විදිහට තේරුම් ගන්න. ඒතර මේ මම දන්න විදිහට මේ කියන්නේ. ඉතින් අපි හිතමු ඔන්න S2 ගලවලා සීතකරණ එක හරි තිබ්බා. දැන් අර ෆ්‍රිජ් එක ඇතුලේ තියපු අර අධිසීතකරණ එක තියපු S2ට ඒ අධිසීතකරණයේ ඇතුලේ තියෙන දේවල් පේනවද? පේන්නේ නැහැ. එහෙනම් S2ට නෙමෙයි පේන්නේ. අපි හොඳට මතක තියාගන්න ඕන. අපි ඊට පස්සේ මේ S2 අර S පේන්නේ නැති කෙනාට බද්ධ කරනවා. දැන් මොකද වෙන්නේ? අන්න දැන් එයාට පේනවා. එහෙනම් අපිට පේන ඇස විතරක් තිබුණා කියලා යමක් දැනගන්න බෑ කියන එක. පින්නතුනි අපිට යමක් දැනගන්න පුළුවන් කුමකින්ද? සිතින්. සිත කියන එකනේ අපි විඥානය කියලා කියන්නේ. සිතක් ඕනේ. එහෙනම් ඒ ඇසට රූපයක් පැමුණාම ඇසේ සිත හට ගන්න ඕනේ. ඇසේ විඥානය හට ගන්න. අන්නේ විඥාණයෙන් තමයි අර ඇසේ හටගත් රූපේ දැනගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතන චක්කු විඤ්ඤේයා රූපා. ඇසේ විඥාණයෙන් දැනගන්න රූප තියෙනවා. එහෙනම් ඒක තමයි සමහර වෙලාවල් වලට අපි වෙන කල්පනාවල ඉද්දි S2ත් ජිල් බෝලේ වගේ අරගෙන S2ත් ලොකු කරගෙන සමහර වෙලාවල් වලට පාර දිහා බලාගෙන ඉන්න. ගේට්ටුවෙන් පැනලා සමහර වෙලාවල් වලට පිස්සු බල්ලෙක් වෙන්න පුළුවන් ළඟට එනවා ඒ දැනෙන්නේ නැහැ. ඇයි ඒ? ඔබම කල්පනා කරලා බලන්න තියෙන ප්‍රශ්න මැද ඒවත් එක්ක ඇස් ඉස්සරහට එනවා අපිට පේන්නෙත් නැහැ. එතකොට සමහරලාට ගෙදර කවුරු හරි තමයි කෑ ගහලා පේන්නේ ඕන්න එනවා බල්ලෙක් පිස්සු බල්ලෙක් එනවා පේන්නේ නැද්ද ඔහිට කියනවා. අන්න එතකොට අපි අවධානය ඇසට යොමු කරනවා. එතකොට මේ ඇසේ හටගත්තේ ඡායාව තමන් ඉදිරියට එන බල්ලගේ රූපය අන්න අපි දැනගත්තා. දැක්ක නේද ඇසේ විඥානය හටගත්තොත් ඒ විඥාණයෙන් තමයි දැනගන්නේ අපි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චක්කු විඤ්ඤේයා රූපා. ඇසේ විඥාණයෙන් දැනගන්න රූප තියනවා හිත ගන්නා ඉෂ්ඨකාන්ත මනාප. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කනේ විඥාණය, නාසයේ, දිවේ, කයේ මේ හට ගන්නා විඥාණයෙන් දැනගන්නා දේ තියෙනවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස බුදුරජාණන් වහන්සේ මම කියා දුන්නා කාමය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්ම විනය කියා දෙන්නේ කාම ගුණයන් කියලා. අපි වහරට එහෙම කිව්වා වුණාට මේක අර්ථය අපි හරියට තේරුම් ගත්තාම වටිනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ගාථාවකින් බුදුරජාණන් වහන්සේ මේ හරි ලස්සන කාරණයක් කියා දෙනවා. අපි ඒක තේරුම් ගමු. එතකොට මේ කාම ගුණය කියන එකයි මේ කාමයේ කියන එකයි අපිට පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ සත්වයාගේ මේ මිනිස්යාගේ කාමයේ කියලා කියන්නේ සංකල්පීය දෙයක් කියනවා. ඒ කියන්නේ සිතිවිල්ලක්. සිතිවිල්ලකින් උපදව ගන්න දෙයක්. දැන් මේක තුන් තේරවිල්ල වගේ ඇති කට්ටියට. හැබැයි මේ තේරවිල්ල තෝරගත්තොත් ගොඩම තමයි. ඒ කියන්නේ ඔබට අපට හැම කෙනෙකුටම ලොකු දෙයක් වටහා ගන්න පුළුවන්කම ඇති කර ගන්න පුළුවන්. පින්වතුනි එහෙමනම් මේ කාම ගුණ කියන එකයි. එතකොට මෙතන කිව්වා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ කාමයේ කියලා කියන්නේ සිතිවිල්ලකින් හදා ගන්න, උපද්දව ගන්න දෙයක් කියලා දේශනා කරනවා. මේ මොකක්ද කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් ඕගොල්ලන්ට ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන් විදිහට මම කියා දෙන්නම්. ඒ තමයි මෙහෙම හිතන්න. මේ උදාහරණේ හොඳට ඔලුවට ගත්තොත් මේක තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු අපි කල්පනා කරමු මෙතන ඉන්නවා ස්ත්‍රියක්. කාන්තාවක් ඉන්නවා කියලා හිතන්න වයස 35ක 40ක විතර කාන්තාවක් ඉන්නවා. දැන් මේ කාන්තාව දිහා දැන් මේ කාන්තාව කියන්නේ කවුද? රූපයක්. ඒ කාන්තාව කියන්නේ
ආහාර පාන කෑම බීම නිසා වැඩිච්ච රූපයක් තියෙනවා. ඝන රූපයක් තියෙනවා. කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇටකටු ඇට මිදුළු මේවා තමයි තියෙන්නේ. තවත් නුවණින් බැලුවොත් පිතසෙම ආදී දේන් සකස් වෙච්ච සුළඟින් රස්නෙන් සකස් වෙච්ච රූපයක් තියෙනවා. අපිටත් ඒව තියෙන්නේ. ස්ත්‍රියකටත් ඒ දේවල්මයි තියෙන්නේ. දැන් ස්ත්‍රී රූපයක් තියෙනවා. අපි හිතමු වයස 35ක 40ක කෙනෙක් කියලා. දැන් මේ කාන්තා රූපේ දිහා එයාගේ මහත්තයා ඒ ස්ත්‍රී රූපේ දිහා බලන්නේ කවුරු කියලාද? මේ මගේ නෝනා කියලා බලනවා. සමහරට රාගයෙන් බලනවා වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ ස්වාමියා ඒ ස්ත්‍රිය දිහා බලන්නේ මේ මගේ නෝනාය කියලා. හොඳයි, ඒ ස්ත්‍රියගේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. අම්මයි තාත්තයි ඒ ස්ත්‍රී රූපේ දිහා බලන්නේ කවුරු කියලාද? මේ මගේ දුව. මේ අපේ ලොකු දුව. එහෙම නැත්නම් පොඩි දුව කියලා දුව කියන සංඥාවෙන් බලනවා. ඒ වගේම තමයි ඒ ස්ත්‍රියගේ අයියා ඉන්නවනම් අයියා බලන්නේ ස්ත්‍රී රූපය දිහා කොහොමද? අපේ නංගිය කියලා. මල්ලි කෙනෙක් ඉන්නවනම් බලන්නේ අපේ ලොකු අක්කය කියලා බලනවා. එහෙම නැත්නම් සහෝදරියෝ හිටියොත් එතකොට ඒගොල්ලොත් ඒ සහෝදරිය කියන සංඥාවෙන් ඒ ස්ත්‍රී රූපය දිහා බලන්නේ. අපි හිතමු ඒ වගේම තමයි ඒ ස්ත්‍රියගේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ බලන්නේ රූපේ දිහා කොහොමද? මේ මගේ අම්මය කියලා. එතකොට එතුමිය ගුරුවරියක් නම් පාසලේ දරුවෝ ටික බලන්නේ අපේ ගුරුතුමිය කියලා. යාළුවෝ ටික බලන්නේ අපේ යෙහෙළිය කියලා. කල්පනා කරලා බලන්න එකම රූපයක් ගැන ඒ රූපෙ දිහා එක එක්කෙනා බලලා බැඳිච්ච විදිහ බලන්න. ඒ ස්ත්‍රී රූපය ගැන කෙනෙක් බැලුවේ මගේ බිරිඳ කියලා, අම්මා තාත්තා බැලුවේ මගේ දුව කියලා, සහෝදරයෝ බැලුවේ අක්කා නංගිය කියලා බැලුවා. ඒ වගේම තමයි දරුවා මේ අම්මා කියලා බැලුවා. එතුමිය ගුරුතුමියක් නම් පාසලේ දරුවෝ අපේ ගුරුතුමිය කියලා දැක්කේ. බාන්න එකම රූපයක් දිහා බලපු විදිහේ වෙනස්කම් නැද්ද? තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? ඒ ඇහින් දැකපු දකිනේ රූපයට අපි ඡන්ද රාගෙන් එහෙම නැත්නම් ඇලීමෙන් යුක්තව අපි උපදව ගන්නා වූ සිතිවිල්ලක් තියෙනවා. අන්න පින්නතුනි එයයි කාමය වෙන්නේ. ඒ වගේම තමයි ඒ ඇහෙන හඬට ඇලුණු හිතින් අපි උපදව ගන්න සිතිවිලි වේද අන්න එයයි කාමය වෙන්නේ. අපිට නාහෙට දැනෙන දිවට දැනෙන කයට දැනෙන පහස ගැන ඇලුණු සිතකින් යම් සිතිවිල්ලක් උපද්දවයිද අන්න ඒක තමයි කාමය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ එයයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුද්ගලයාගේ කාමය කියලා කියන්නේ සංකල්පයක්. එහෙම නැත්නම් හිතක හදාගන්න සිතිවිල්ලක් කියලා. ඊට පස්සේ දේශනා කරන නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. නුඹලා දකින්නේ විසිතුරු ලෝකයේ තුල නුඹලා හිතන ඒ කාමයේ දකින්න නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර හිතේ අර කාම සිතිවිලි එහෙම නැත්නම් ඒ කාම සංකල්පනා හිතක උපදවන්නට ආධාර වෙන උපකාර කරගන්න දේ තමයි අර ඇහැට පේන රූපේ කියන්නේ. ඒකට කාම ගුණය කියලා කිව්වේ. කන්ට හෙන ශබ්දේ, නාහෙට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. කාමය කියලා නෙමෙයි කිව්වේවට කාම ගුණ කියලා කියන්නේ. එතකොට ඒ ගැන ඇලීමෙන් යුක්තව අපි හිතේ උපදව ගන්න මේ සිතිවිලි වලට තමයි අපි කිව්වේ කාම සංකල්පනා. එහෙම නැත්නම් සංකල්ප රාගයක් මේ සත්වයාට තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. දැන් බලන්න පින්නතුනි අපි මේ කාමයේ කියලා කිව්වට මේවා තුල ඉගෙන ගන්න තව කොච්චර දේවල් තියෙනවාද? මේ කාරණෙත් එක්ක තව ලස්සන කරුණු ටිකක් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගාථාව තුළ නැවත වාරයක් කියනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ පුරුෂයාගේ කාමය කියලා කියන්නේ මේ
උපදව ගන්න සිතවිල්ලක් එහෙම නැත්නම් සංකල්පමය දෙයක් කියන. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අපිට පේන මේ ලෝකයේ තියෙන මේ රූප ශබ්ද ඒ ආකාරයෙන් එහෙම තියෙන එකක්. ඒව තුල අපි හිතන ඔය කාමයේ දකින්න නෑ කිව්වා. අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණ තියෙන පඬිත කෙනා ඒ හිතක හැදිච්ච සංකල්පමේ රාගය අඳුනගෙන ඒ රූප ශබ්ද ගන්ධ රස පහස කෙරෙහි තියෙන ඒ සංකල්පමේ රාගය එයා දුරු කරලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් පින්නතුනි මේකට හරි ලස්සන කාරණයක් කියන්නම් මේ නුවණින් හිතන්න. ඒ තමයි සමහරට ඔයගොල්ලෝ හැම කෙනා මිලිඳු රාජ ප්‍රශ්නේ ඉගෙන ගන්න ඇති. ඒ මිලිඳු රාජ ප්‍රශ්නේ මුල් කොටසේ හරි ලස්සන කාරණා ටිකක් තියෙනවා. මං හිතනවා මේ දේශනාව ඉගෙන ගද්දිත් අපිට ඒක හරි වැදගත් ලස්සන කාරණාවක් කියලා. ඒ තමයි මිලිඳු රජ්ජුරුව නාගසේන ස්වාමින් වහන්සේ එක්ක කතා බහක් ඇති වෙනවා. නාගසේන ස්වාමින් වහන්සේ රාජමාලිගාවට වැඩි වෙලාවේ නාගසේන ස්වාමින් වහන්සේ මිලිඳු රජ්ජුරුවත් එක්ක පිළිසඳර කතාවේ යෙදෙද්දී ඒ පිළිසඳර කතාවෙන්ම මිලිඳු රජ්ජුරුවන්ගේ හිත් ගත්තාය කියලා කියනවා. දැන් අපි වුණත් කාගෙන් හරි ණයක් ඉල්ල ගන්න ගියොත් කොහොමද? ගිය ගමන් මේ මට 10000ක් දෙනවකෝ 5000ක් දෙනවකෝ එහෙම කියලා කියනවද? නෑනේ. අපි ගිහිල්ලා ඉවර වෙලා හොඳ වර්ණාවක් කරන. ගෙදරට ගාලා තියෙන පාට හරි ෂෝක් නේද කියනවා. ඊට පස්සේ ඔයා ගැන මේ ගමේ වටපිටාවේ පුදුම ගුණගෝසාවක් ඇහෙන්නේ කියලා කියනවා. හරි ත්‍යාගශීලීය කියනවා. ඊට පස්සේ වැස්ස නේද අහනවා. මෙහෙම ඔක්කොම කියලා ಗುಣ වර්ණ ඔක්කොම කරලා කියනවා. අනේ මේ හදිස්සියකට ආවේ පොඩි අතමාරුවක් කරගන්න. මේ බැරිද මේ වෙලාවේ කීයක් රුපියල් 5000ක් විතර ඉල්ල ගන්න. මෙහෙමයි කියලා කියනවා. දැන් අර කියපු ಗುಣ වර්ණාවේ හැටියට 5000 නෙමෙයි 10000ක් දෙන්න වෙනවා. බේරෙන්න බෑ. ඒතර බලන්න දැන් සාමාන්‍යයෙන් එකපාර එහෙම කතා කරන්නේ නැණි අර විදිහටනේ. මේ නාගසේන ස්වාමීන් වහන්සේ සට කපට විදිහට කෙනෙක්ව රැවටීම පිණිස කතා බහ කරේ නෑ. බොහොම ප්‍රියමනාපව මෛත්‍රී සිතින් සිත් ගන්න ආකාරයෙන් බොහොම පිළිසඳර කතාවේ දෙද්දී අර මිලිඳු රජුරන්ගේ හිත් ගත්තයි කියන. ඒ වෙලාවේ මිලිඳු රජුරුව හරස් ප්‍රශ්න ඇහුවා. එයා සැකෙන්නේ කොහොමද හිටි? ඒ වෙලාවේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේව කවර නමකින්ද ආමන්ත්‍රණය කරන්න කියලා කිව්වා. ඒ වෙලාවේ නාගසේන ස්වාමින් වහන්සේ කියා හිටියා රජතුමනි මිලිඳු රජතුමනි මහරජාණනි මට මාත් එක්ක ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට නාගසේන කියලාත් කියනවා. ගෙදර ඉද්දී අපේ අම්මලා මට වීරසේන සූරසේන මේ ආදී විදිහටත් මට කතා කළායි කිව්වා. එතකොට එහෙම කියලා නාගසේන ස්වාමීන් වහන්සේ කියනවා නාගසේන වීරසේන සූරසේන තව ওই විදිහට නම් ගොඩක් කියවෙනවා. එහෙම කිව්වට ඒක මේ එහෙම හඳුන්වා දෙන මේ සම්මුතියක් එහෙම පුද්ගලයෙක් එහෙම දෙයක් දකින්න නෑ පැනවීමක් කියලා කියා හිටියා. ඒ වෙලාවේ මේ මිලිඳු රජුරු තර්කයක් ඉදිරිපත් කරනවා. හරි ඔබ වහන්සේ දැන් කිව්වනේ එහෙම පුද්ගලයෙක් එහෙම දකින්නේ පණවන්න එහෙම කරන්න බෑ කියලා ඔබ වහන්සේ එහෙම කිව්වනේ. එහෙනම් දානි ගන්න කවුද කියලා ඇහුවා. එහෙනම් කෙනෙක් ප්‍රාණඝාතය කරොත් ප්‍රාණඝාතය කරන පුද්ගලයෙක් නැද්ද ඇහුවා. දානි ගද්දි දානි ගන්න පුද්ගලයෙක් නැද්ද කියලා ඇහුවා. එතකොට ඒ කෙනාට උගන්වන පුද්ගලයෝ නැද්ද කියලා ඇහුවා. එහෙම පුද්ගලයෙක් නැහැ කියලා කියනවා නම් මොකද්ද ඔය කියන කතාව කියලා ඇහුවා. කවුද අහන්නේ? මිලිඳු රජුරු. ඊට පස්සේ මේ විදිහට මේ තර්ක ඉදිරිපත් කරාම ඒ වෙලාවේ ඒ කවුද නාගසේන ස්වාමින් වහන්සේ මේ රජුරවන්ට මේක හරි ලස්සනට තෝරලා බේරලා දුන්නා. ඒ මිලිඳු රජුරුව මහනව නැවත වාරයක් හොඳයි
නාගසේන කියලා කියනවා නම් නාගසේන කියන්නේ කෙස්ද කියලා හැව්වා. නෑ රජතුමනි කිව්වා. ලොම්ද කියලා හැව්වා. නෑ රජතුමනි කිව්වා. නියපොතුද? නෑ කිව්වා. දත්ද? නෑ කිව්වා. හමද? නෑ කිව්වා. මස් නහර ඇටකටු ඇටමිදුළුද නාගසේන කියන්නේ? නෑ කිව්වා. පිතසෙම සැරව ලේද හදීද කියලා ඇහුවා. නාගසේන කියන්නේ. නෑ කිව්වා. එහෙනම් රූපෙද? නෑ කිව්වා. වේදනාවද? නාගසේන කියන්නේ. නෑ කිව්වා. හඳුනා ගැනීමද නාගසේන කියන්නේ? නෑ. චේතනාවද නාගසේන කියන්නේ? නෑ කිව්වා. විඥානයේද නාගසේන කියන්නේ? නෑ කිව්වා. එතකොට කියනවා ග්‍රීක් වරුනි බලන්න මේ නාගසේන ස්වාමින් වහන්සේට ඒ පුද්ගලෙක් කෙනෙක් පෙන්වන්න කියලා මං නාගසේන කියන්නේ කෙස් ලොම්ද කිව්වහම මෙහෙම කෙනෙක් පනව ගන්න බෑ. මේ ස්වාමින් වහන්සේ බොරු කියනවා කිව්වා. පස්සේ ඒ නාගසේන ස්වාමින් වහන්සේ කියා හිටනවා රජතුමනි ඔබ හරි සුකුමාලයිනි. ශාස්ත්‍රීය වංශයේ රජ කෙනෙක් බොහොම සැපටනේ ඉන්නේ. ඔබ බොහොම සිව්මැලි කෙනෙක්නේ. මේ ගිනි අවුව වැටිච්ච වෙලාවේ රත් වෙච්ච වැලි තියෙන පොළවේ රජතුමනි ඔබ පාතබල එද්දි ඔබේ කකුල් පිච්චෙනවා. කයට වෙහෙසක් දැනෙනවා, ක්ලාන්තයක් ඇති වෙනවා. රජතුමනි ඇත්තටම ඔබ මෙතෙන්ට පැමුණුනේ කුමකින්ද කියලා ඇහුවා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ මම මෙතෙන්ට ආවේ රථයෙන් කිව්වා. ඊට පස්සේ නාගසේන ස්වාමීන් වහන්සේ අහනවා රජතුමනි රථය කියලා කියන්නේ රෝදද? නෑ ස්වාමීනි රෝද නෙමෙයි. එහෙනම් රථය කියලා කියන්නේ රැහන්පටද? නෑ කිව්වා. එහෙම නැත්නම් රථය කියලා කියන්නේ ඒරියා කඳද? නෑ කිව්වා. ඊට පස්සේ රථය කියන්නේ බොස් ගෙඩියද? නෑ කිව්වා. රථය කියන්නේ ගරාදි ටිකද? නෑ කියලා කිව්වා. එතකොට නාගසේන ස්වාමීන් වහන්සේ කියන ග්‍රීක් වරුනි බලන්න රජතුමනි ඔබ මේ මුළු දඹදිවම රජුරුවනේ කාට බය වෙලාද ওই විදිහට උත්තර දෙන්න කියලා ඇහුවා. දැන් මං රථය ගැන ඇහුවා රථයෙන් ආවේ කියලා කිව්වා. මං ඇහුවා රථය කියන්නේ රෝදද? ගරාදිද? කෙවිතද? රැහන්පටද? මෙහෙම ඇහුවාම ඒව නෙමෙයි කියලා කියනවා. බැලුවාම දැන් රථයක් හොයාගන්න නෑනේ කියලා කිව්වා. ඇයි රජතුමනි බොරු කියන්නේ? ඔබ කාට බය වෙලාද මෙහෙම බොරු කියන්නේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි මම බොරු කියනවා නෙවෙයි කිව්වා. ස්වාමීනි රථය කියන එක හැදෙන්නේ රෝද, ගරාදි, අර බොස් ගෙඩිය, ඊට පස්සේ රැහන්පට මේ සියලු දේම එකට එකතු වුණාට පස්සේ ඒකට රථය කියන පැනවීම ඇති වෙනවා කිව්වා. රයිතුමනි එහෙනම් මෙහෙම තේරුම් ගන්න. රයිතුමනි කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇටකටු ඇට මිදුළු වකුගඩු පිතසෙම සැරව මේ දේවල් ඔක්කොමත් එකතු වෙලා මේ රූපේ, වේදනාව, සංඥාව, චේතනා, විඥානි මෙන්න මේ දේවල් වල එකතුවට අපි කරන පැනවීමක් තමයි කිව්වා නාගසේන කියලා කියන්නේ. පුද්ගලයෙක් මේ ආදි වශයෙන් පනවන්නේ කිව්වා. ඒක පැනවීමක්. හැබෑවට එහෙම දෙයක් පුද්ගලයෙක් එහෙම දෙයක් දකින්න නෑ කියලා නාගසේන ස්වාමීන් වහන්සේ කියා හිටියේ. පින්නතුණි අන්න ඒ වගේ තමයි දැන් මම ඔයගලන්ට උදාහරණයක් කියවනේ අර කාන්තාවක් වයස 35ක 40ක හරි ඉන්නවනම් ඒ ඇහැට පේන රූපයක්. කතා කළොත් කන්ට ඇහෙන ශබ්දයක්. ඒ රූපේ දිහා තමන්ගේ ස්වාමියා බලන්නේ මේ මගේ නෝනා කියලා. දෙමව්පිය බලන්නේ මේ මගේ දුව කියලා. සහෝදරය බලන්නේ මේ මගේ අක්කා එහෙම නැත්නම් නංගිය කියලා. දරුවෝ බලන්නේ මේ මගේ අම්මා කියලා. එතුමිය වෘත්තියෙන් ගුරුවරියක් නම් පාසලේ දරුවෝ බලන්නේ ගුරුතුමිය කියලා. මේ බලන්න ඒ රූපයට කරන පැනවි. පින්නතුනි ඒ රූපය දි รา පත් වෙලා පොළොවට පස් වෙලා කොම්පෝස්ට් වුණොත් කොම්පෝස්ට් පොහොරක් බවට පත් වුණොත් ඔබ කල්පනා කරලා බලන්න දැන් දුව පේනවද? දැන් බිරිඳ පේනවද? දැන් ගුරුතුමී පේනවද? ඒ වගේම තමයි දැන් අම්මා කියලා බැලුවා නම් දරුවෝ ඒ රූපෙ දිහා දැන් එහෙම පේනවද? දැන් කියන්නේ පස් කියලා. දැන් කියන්නේ පස් කියලා. පින්නතුනි අර ආහාරයෙන් හටගත්තේ රූපය අනිත්‍ය භාවයට පත් වුණා. නමුත් බලන්න ඒ රූපේ දිහා අපි බලන සිටිවිල්ල.
එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්න එහෙම බලන සිටිවිල්ලයි මේ කාමයන් බවට පත් වෙන්නේ. එතකොට ඇහැට පේන රූප ශබ්ද කියලා කියන්නේ ඒ විදිහට අපේ හිතේ ඒ කාමයේ ඇති කරගන්න උපකාර වෙන ආධාර වෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. බාන්න කල්පනා කරලා යකඩි රත් වෙලා තියෙනවා ඈතට පේන්නේ දකින්නත් බෑ. හැබැයි යකඩි ගාවට ගිහිල්ලා යකඩි අල්ලද්දි තමයි රස්නේ දැනෙන්නේ. යකඩි උඩ වාඩි වෙද්දි තමයි යකඩේ රත් වෙලා තියෙනවා කියලා දැනෙන්නේ. අන්න ඒ වගේ අපිට සමහර දේවල් තියෙනවා ලෝකේ ඈතට පේන්නේ බැලු බැල්මට පේන්නේ. හැබැයි නුවණින් විමසා යද්දී දැක ගන්න පුළුවන් කාරණා මේ ලෝකේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ කාමය ගැනත් දැනගන්න ඕනි කියලා කිව්වා. ඒ වගේම තමයි කාමයන්ගේ හට ගැනීමේ පසුබිම ගැනත් දැනගන්න ඕනි කියලා කිව්වා. පින්නතුනි එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකක්ද මේ කාමයන්ගේ හට ගැනීමේ පසුබිම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශයයි. ඒක සරලව තේරුම් ගන්න මහන්සි ගන්න තියෙන කාලයත් එක්ක ඒ තමයි මේ ඔබ කල්පනා කරලා බලන්න අපේ මේ යම් තැනක ඇස තියනවද පින්නතුනි එතන තමයි ලෝකයේ කියන මිම්ම හැඟීම සංඥාව තියෙන්නේ කියලා එක්තරා දේශනාවක කියවෙනවා. යම් තැනක කන තියනවද නාහි තියනවද දිව තියනවද කය තියනවද හිත තියනවද අන්න එතනයි කියන ලෝකයේ කියන සංඥාව හැඟීම ඇති වෙන්නේ. පින්නතුනි යම් තැනක ඇස කන නාහි දිව කය මනස නැත්තම් අර මුකුත් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ කාමේ හට ගැනීමේ පසුබිම බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්පර්ශය කියලා. ස්පර්ශය කියන්නේ මොකක්ද? ඇසක් තියෙන්න ඕනි. ඒ ඇහැට පේන්නේ මොනවද? ඇහැට රූප පැමිණෙන්න ඕනි. රූප තියෙන්න ඕනි. මලමිනියට රූප දකින්න බෑනේ. ඇයි? සිතක ක්‍රියාකාරීත්වය දකින්න නැති නිසා. එහෙනම් ඇසයි රූපයි විඥානයයි සිතයි එකට එකතු වුනහම අපි ඒකට කියනවා ස්පර්ශය. ඇසත් රූපයත් ඇසේ විඥානය එහෙම නැත්නම් සිතත් එකට එකතු වීමට කියනවා ඇසේ ස්පර්ශය. අන්නේ ඇසේ ස්පර්ශය ඇති වුනහම තමයි අපි මේ රූපේ පේනවා කියලා කියන්නේ. අපි මේ රූපේ වේදනාවකින් සංඥාවකින් දැනගන්නේ. අන්න එතකොට මේ දැනගත්ත රූපේ ගැනයි පින්නතුනි අපි අපේ හිතේ අර කාම සංකල්ප අපි උපදව ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කාමයන්ගේ හට ගැනීම කියලා කියන්නේ කුමක්ද? ස්පර්ශයයි කිව්වා. ඒ වගේම තමයි කනයි ශබ්දයයි විඥානය එකතු වීමට කියන ස්පර්ශය. අන්නේ ස්පර්ශයෙන් තමයි කියනවා අපි මේ කාමයන් ගැන දැනගන්නේ. අපි කියන්නේ ඇහුණා කියලා. එතකොට මේ ඇහුණ දේ ගැන ඊට පස්සේ තමයි අපේ ජීවිතේ මේ කාම සංකල්පන උපදින්නේ. නාහයයි ගඳ සුවඳයි සිතයි එකට එකතු වුණාම අපි කියනවා ඒ ගඳ සුවඳ දැවුණයි කියලා. දිවයි රසයි සිතයි එකට එකතු වුණාම අපිට රසය දැනගන්න පුළුවන්. ඒකට කියනවා ස්පර්ශය. කයයි පහසයි සිතයි එකට එකතු වුණාම කියනවා කය ස්පර්ශය කියලා. මනසයි අරමුණයි මනසේ විඤ්ඤාණය එකට එකතු වුණාම කියනවා මනසේ ස්පර්ශය කියලා. පින්වත්නි මෙන්න මේ විදිහට තමයි අපි ලෝකෙත් එක්ක එකතු වෙලා ඒ ලෝකේ තියෙන දේ ග්‍රහණය කරගෙන අපි ඒවා ගැන විවිධ සිතිවිලි උපදව ගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙයයි මේ කාමේ හට ගැනීම කියන්නේ මොකද්ද? මේ ස්පර්ශයයි කියලා දේශනා කළා. ඒ වගේම තමයි මේ කාමයන්ගේ විවිධත්වයක් තියෙනවා. මොනවද මේ කාමයේ විවිධත්වය? ඒ තමයි ඇහැට පේන්නේ රූප. ඒක වෙනම එකක්. පාට වර්ණ හැඩතල. කන්ට ඇහෙන්නේ ශබ්ද රූප නිමි. ඒක වෙනම දෙයක්. නාහෙට දැනෙන්නේ ගඳ සුවඳක්. දිවට දැනෙන්නේ රස. කයට දැනෙන්නේ පහස. එතන මේ කාමයන්ගේ මෙන්න මේ විවිධත්වයේ තියෙනවා කියලා දේශනා කළා. ඊට පස්සේ දේශනා කරනවා මේ කාමයන්ගේ නිරුද්ධ වීම දැනගන්න ඕනි කියලා බුදුරයන් වහන්සේ දේශනා කරන නිරුද්ධ වීම කියලා කියන්නේ පින්නතුනි ඇස කන නාහය දිව කය මනස නැති වෙද්දි අර අපි කතා කරපු ස්පර්ශය නැති වෙලා යනවා. ඒ ස්පර්ශය නැතිවීමෙන් මොකද වෙන්නේ? මේ කාමයන්ගේ නිරුද්ධ වීම වෙනවා කියලා දේශනා කළා.
ඊට පස්සේ දේශනා කරනවා මේ කාමයේ නිරුද්ධ වෙන වැඩපිළිවෙල මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දේශනා කළා. පින්නතුනි කල්පනා කළ බාන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාරණා ටික මේ පුංචි කාලය තුල ඔබට මම මේ පෙළ ගැස්සෙවි. ඔබට පුංචි දෙයක් කියන්න මේක කාටවත් නිନ୍ଦා පහස කරන්න නෙවෙයි. නමුත් මේ දේවල් තුල පින්නතුනි අපිට යමක් ඉගෙන ගන්න කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි පින්නතුනි මේ කාමයන්ගේ විපාකය ගැන දැනගන්න ඕනි කිව්වා. ඉතින් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට බැඳිලා අපි ඒවා ලබා ගැනීම වෙනුවෙන් අපි පවුත් කරනවා. අපි පිනුත් කරනවා. එහෙනම් මේ පවට හෝ පිනට අනුව අපිට උප්පත්තියක් ලැබෙනවා. අපිට නැවත ජීවිතයක් ලැබෙනවා. එතකොට එහෙනම් හිතේ පින් කරන්න එපායි කියලා. එහෙනම් පව් කරන්නේ. නමුත් මතක තියාගන්න පින්නතුනි පින උපකාර වෙනවා කුමකටද? ඒ කාමයන් අවබෝධ කරන්න පුළුවන් විදිහේ ජීවිතයක් ලබන්න. මේ ධර්මයක් අහන්න අපිට පින උපකාර වෙනවා. ඒ නිසා මේ පිනෙන් අපි කරගත යුතු දේ තමයි ධර්ම අවබෝධය පිණිස මේ ජීවිතය යොමු කරගන්න එක. පින්නතුනි මේ කාමයන් නිසා පුද්ගලයෝ විඳින දුක් කන්දරා හිතා ගන්නට බැරි එකක්. මම මේක කියන්නේ මේ පොඩි කාරණයක් මම කෙටි කාලයක් ඇතුළත මේ කියන්නම් මේ වෙච්ච සිද්ධියක්. එක්තරා දවසක එක්තරා මහත්තයෙක් මට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ එයාට ජීවිතේ පා වෙලා තියෙන්නේ, තිත්ත වෙලා තියෙන්නේ පෞල් ජීවිතේ මෙහෙමයි කියලා කිව්වා. මං කිව්වා එමුකෝ මහත්තයෝ කියලා. අනේ ස්වාමින් වහන්සේ මේ මම හරි ආසයි සීල් ගන්න. මට මේ අබ්‍රහ්මචාරී සීලය සමාදන් වෙන්න ඕනේ. මං කිව්වා අබ්‍රහ්මචාරී නම් වෙන්න එපා මහත්තයා බ්‍රහ්මචාරී වෙන්න කියලා. ඒතර අබ්‍රහ්මචාරී කියලා කියන්නේ තුන්වෙනි සිල්පදේ බිඳගන්න එකනේ. දැන් මෙතුමා කිව්වේ බ්‍රහ්මචාරී වෙන්න ඕනේ කියලා. දැන් එතකොට පේනවනේ දැනුමේ තියෙන දුර්වලකම. නමුත් අහිංසක කෙනෙක්. ඉතින් මෙයා මෙහෙම කිව්වා. කියලා කියනවා මං ඇහුවා මහත්තයා ඉතින් එකපාර එහෙම වෙන්න නම් අපිත් කාරණා නෑ මට දරුවොත් ඉන්නවා විවාහ වෙලත් තියෙන්නේ. මං කිව්වා ඉතින් මහත්තයෝ එහෙම ඉඳලා එකපාර අම්මා දිහාවත් මං ඇස්සැරලා බලන්න කැමති නෑ. නෝනත් එපා වෙලා මෙහෙමයි ඉන්නේ. මට සම්පූර්ණ මං කිව්වා මහත්තයෝ ඔහොම හිටියොත් අපිට තමයි බයින්නේ කිව්වා. මෙන්න මහම වුණා මෙහෙමයි කියලා අපිටයි අහගන්න වෙන්නේ කිව්වා. එහෙම නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. පොහොය දවසේ බ්‍රහ්මචාරී අෂ්ටාංග උපෝසථ සමාදන් වෙන්න එක්කෝ දෙන්න කතා කරගෙන හතර පොයට එහෙම නේද කිව්වා. මොකද මේ කිව්වා මං කිව්වා මට ඉතින් පොඩ්ඩක් පසුබිමක් දැනගත්තොත් අනේ හාමුදුරනේ අපේ නෝන ගන්න දෙයක් නෑ කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඉතින් මේ මොකද ත්‍රිවිල් පාක් එකේ හැමතැනම හැමෝත් එක්කම මං කිව්වා ඉතින් ඔය S2කට දැක්කද? නෑ S2කට දැක්කේ නෑ හාමුදුරනේ. නමුත් මං ෆෝන් එකේ මැසේජ් ටිකක් දැක්කා. මං කිව්වා ඉතින් මිනිස්සෙක් වුණා පොඩි දෙයක් වෙන්න පුළුවන් මැසේජ් දැක්ක කියලා ඉවරලා අපිට අර එහෙම හිතන්න පුළුවන් ය කියලා කිව්වා. දැන් බාන්න මේ පුද්ගලයෝ හිතන රටාව. මට ඊට පස්සේ කියනවා නෑ ස්වාමීන් ගෙවල් වටපිටාවෙම ගෑනු ටික අපේ නෝනත් එක්ක තරහයි ඒ පිරිමිත් එක්ක යාළුවෙක්. ඔබම කල්පනා කරන්න ඉතින් ඒ ගෙදර ඉන්න කාන්තාව රොබෝ කෙනෙක් ඇටමස්ලේන හරිය තියෙන මිනිස්සෙක්නේ. එහෙනම් අපිට පැහැදිලිව එක දෙයක් පේනවා. මෙයා කියනවා හාමුදුරනේ මල් පහන් තියන්න ගියත් නෝන අකමැති ඒවා විසික් කරලා දානවා මෙහෙමයි මට එපා වෙලා ඉන්නේ මෙහෙමයි කියලා. එහෙනම් අපිට පේන දෙයක් තමයි අර ඒ මහත්තයා ඒ නෝනව සැක කරනවා. ඒ නෝනා යහපත් කෙනෙක් වෙන්න ඕනි. එතකොට මේ නෝනාගේ හිත රිදවන්න මෙයා මොකද කරන්නේ? බ්‍රහ්මචාරී වෙන්න කියන එක පැත්තකට යනවා. නමුත් එයාගේ හිත එහෙම දුවන්නේ ඇයි කියන එකවත් එයා දන්නේ. සමහර වෙලාවට අර හිත රිදවන්න පාරවන්න තමන්ගේ හිත ක්‍රියාත්මක වෙන එකක පැති වෙන්න පුළුවන්. අන්තිමට මේවා මනෝවෛද්‍යවරු ගාවට ගෙනිච්චාම දොස් කියන්නේ ධර්මයට. ඊට පස්සේ ගෙවල් වලින් නෝනලා මහත්තුරු වෛර කරන්නේ ධර්මයට. මුන්ට මෙහෙම උනේ මෙහෙම හින්දායි කියලා. කල්පනා කරගන්න ඒක නෙමේ මෙතන වරද්ද. මේ බාන්න කාමයේ මුල් කරගෙන මිනිස්සු විඳින වේදනා. එනම් පින්නොත්නි අපි තේරුම් ගන්න ඕනේ ඒ කුමක්ද මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි මහන්සියක් ගන්න ඕනේ මේ ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගන්නට. ඒ වගේම තමයි අපි වෙහෙසෙන්න ඕනේ මෙවන් සිද්ධි තුලින් මේ සිද්ධි ඔබට අපට මේ ලෝකේ කාටත් පොදු ධර්මතා. ඕන ගෙදරක තැනක මේ දේවල් දකින්න කරන්න ලැබෙනවා. රණ්ඩු සරුවල් මේ ඔක්කොම ඇති වෙන්නේ කාමයේ මුල් කරගෙන. ඒ නිසා පින්නතුනි මේ ඇහැට පේන රූපය කියන දේ අපේ ජීවිතය රැගෙන යන තැන බලන්න. කන්ට ඇහෙන ශබ්දය කියන දේ අපේ ජීවිතය අරගෙන යන තැන බලන්න. නාහිට දැනෙන ගඳ සුවඳ කියන දේ මත
ලියවෙන කතන්දරේ දිහා බලන්න. දිවට දැනෙන රස කියන දේ මුල් කරගෙන අපේ ජීවිතේ ලියවෙන නවකතාව කෙටි කතාව දිහා බලන්න. කයට දැනෙන පහස කියන කාරණේ මුල් කරගෙන අපේ ජීවිතයේ ලියවෙන කතන්දරේ දිහා බලන්න. පින්වතුනි කල්පනා කරන්ට මේ දේවල් අවබෝධ කරගෙන මේ ලියන නවකතාව මේ කතන්දරේ නවත්තන තැනකුත් අපි සොයා ගන්න ඕනේ. එහෙනම් ඔබ කල්පනා කරගන්න ඒ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුලින් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ගැන කළ විස්තරය විස්මිතයි. හොඳට මේක නුවණින් කල්පනා කරන්න. මෙවන් වූ කරුණු වෙන දහමක සොයාගත නොහැක්කීමය. ඒ නිසාම තේරුම් ගන්නට අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. අරහං වනසේක කියලා. ඒ වගේම තමයි කල්පනා කරගන්නට මෙන්න මේ කාමයන්ගේ යථාර්ථය තේරුම් ගන්න මේවයි ධර්මතාවය තේරුම් ගන්න තමයි ධාතු මනසිකාරයේ නවසීවතිකේ කායානුපස්සනා සතර සතිපට්ඨානෙ තිබෙන්නේ. ඒ සතර සතිපට්ඨානෙ අපි වඩද්දි පුරුදු කරද්දී මෙන්න මේ දේවල් වල යථාර්ථය අපට වටහා ගන්නට අවස්ථාවක් ලැබෙනවා. පින්වතුනි එහෙමනම් නිබ්බේධික සූත්‍රයේ කාරණා අතරින් එක්තරා පුංචි කොටසක් විතරයි අද අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. මේ කාමයන් කියන්නේ කාම ගුණ කියන්නේ මොකක්ද? ආදි වශයෙන් මේ විස්තරයන් පිළිබඳවයි අද අපි ඉගෙන ගන්නට යෙදුනේ. ඉතින් විශේෂයෙන්ම අද ධම්ම පූජා සදහම් දේශනාව සඳහා මෙත් සිතින් අනුග්‍රහය දරන්නේ ගෞතම බුදුසසුනේ පිළිසරණ පතන පින්වත් කල්න මිතුරන් පිරිසක් කියලා සඳහන් කරලා තියෙනවා. කොහුවල ප්‍රදේශයේ ඒ සදහැවත් අම්මා කෙනෙක් ඇතුළු පිරිසක් එකතු වෙලා මේ ධර්ම දානමය පින්කම කරගෙන ඒ අයගේ ජීවිතවලට මේ උතුම් පින රැස් කරගන්න යෙදුණා. මේ උපදවාගත් වූ සකල පුණ්‍ය ධර්මයන් අල්පේශාක්‍ය මහේශාක්‍ය සිළු දෙවරු ඉෂ්ඨකාමී දෙවරු නාගාදී පිරිස සතුටින් අනුමෝදන් සැපවත් වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම තමයි මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මහමෙවුනා වාසී ලෝවාසී පිළිවෙත් පුරන සංගරුවන අනගාരിക මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ටත් අනුමෝදන් නිදුකින් සුවසේ දහම් මඟ දියුණු කරගන්න මේ පින් උපකාරක ධර්මයක්ම වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම තමයි දායකත්වයේ දරූ පින්වතුන් නමින් ඔබ සෑම සුළු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාති වර්ගයාටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ සදහැවත් පිරිස මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරුවා නමුත් තමන්ගේ නම් ගොත් විස්තර ඇතුළත් කරලා නැහැ. ඉතින් ඒ පිරිස බලාපොරොත්තු වෙන්නේ අවංක හිතකින් ධර්ම දානමේ පින්කම කරලා බොහොම අල්පේච්ඡ සතුටක් ලබන්ට. ඉතින් ඒ පින්වත් හැම දිනාටම කලන මිතුරු සෑම සිළු දිනාටමත් මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ හැම දිනාට සැලසේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් සැලසේවා. සිළු දිනා කායිකවත් මානසිකවත් සුවපත් වේවා. ඔබගේ දුවා දරුවෝද සුවපත් වෙත්වා. හදා වඩාගත් දෙමාපියෝද සුවපත් වෙත්වා. ඒ වගේම තමයි නැදුන්ගම අසුපේ බෝධීන් වහන්සේලාට දම්පැන් පූජා කරමින් විවිධ කටයුතු වලදී මෙත් සිතින් උපකාර කරන හැම කෙනෙකුටමත් සියලු යහපත සැනසීම උදා වේවා. ඒ වගේම තමයි ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සිළු දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ ධර්මතාවයන් අවබෝධ කරගෙන මේ සියලු දුකින් එතර වීම පිණිසම මේ කියා දුන් දහම් කරුණු ඔබට හේතු වාසනා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.